समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मुक्तम् धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से अग्गोहमस्मिन् लोकस्य जेठोऽहमस्मि लोकस्य सेठोऽहमस्मि लोकस्य अयमन्ति माजाति नाति धानी पुनर्भवति वासनावंत भाग्यवंत පින්වත්නි අද දින 2020 වන වර්ෂයේ සැප්තැම්බර් මාසයේ පළවන දින සුන්දර බිනර පුන් පොහොය දිනේ ඔබ සියලු දෙනාටම දහම් කරුණක් බෙදා ගැනීමට ලැබීම
මාලද සුවිශේෂී භාග්‍යයක්. ඒ වගේම තමයි අද මම මේ ධර්ම දේශනාව ඔබට ඉදිරිපත් කරන්නේ මගේ වකුගඩු බද්ධ කිරීමෙන් අනතුරුව කරනු ලබන ප්‍රථම ධර්ම දේශනාව. මම අද කරන්නේ මේ ධර්ම දේශනාව වෛද්‍ය තිලක් අබේසේකර වකුගඩු රෝග සායන සත්කාර සහ සුබ සාධක මධ්‍යස්ථානයේ සිට. ඉතින් පින්වත්නි, අද දිනේ මේ ධර්ම දේශනාව මහනුවර වත්තේගම බෝසත් මාතා විපස්සනා භාවනා මධ්‍යස්ථානයට පැමිණ සියලු දෙනාටම ඒ වගේම බෝසත් මාතා කුටිය ඔන්ලයින් සේවාව හා සම්බන්ධ වී සිටින සියලු දෙනාටමත් අමතරව මේ මධ්‍යස්ථානයේ වකුගඩු බද්ධ කිරීමට ලක් වූ පින්වත් පිරිසත් ඒ අයට උපස්ථාන කිරීමට පැමිණි පින්වත් පිරිසත් මේ අද දින ධර්ම දේශනාවට සම්බන්ධ වෙනවා. ඒක හරි සුවිශේෂී කාර්යයක්. ඒ වගේම තමයි පින්වත්නි, අද දින පටන් මාගේ ඉතිරි ජීවිත කාලය තුල මම යම් තාක් ධර්ම දේශනා කරනවද, විවිධ කුසල කර්මවල නියැලෙනවද, ඒ සියලුම කුසල කර්මයන්හි කොටසක් අනිවාර්යයෙන්ම අයිති වෙන පිරිසක් ඉන්නවා. ඒ තමයි පළමුවම මගේ වකුගඩු බද්ධ කිරීමට වකුගඩුවක් පරිත්‍යාග කර ඒ ආදරණීය පින්වත් මගේ කල්යාණ මිතුරිය. ඒ කල්යාණ මිතුරියට මේ සියලු කුසල් නිතැතින්ම අනුමෝදන් වෙනවා. ඒ වගේම මගේ වකුගඩු රෝගය සැලවීමත් සමගම එදා පටන් විවිධ දුෂ්කර මැදි මගේ ජීවිතය බේරා ගන්න මා ළඟින් ඉඳලා කිසිම ආකාරයකට අඩුවක් නොවි මට උපස්ථාන කරන මගේ බිරිඳට මේ සෑම කුසලයක්ම අනුමෝදන් වෙනවා. ඒ වගේම තමයි මහනුවර ජාතික රෝහලේ වකුගඩු ඒකකයේ වෛද්‍යවරු, හෙද නිලධාරීන්, සුළු සේවකයන් පවා මේ සියලු දෙනාටම මේ සෑම කුසල කර්මයක්ම නිතැතින්ම අනුමෝදන් වෙනවා. ඒ වගේම තමයි මගේ මේ වකුගඩු රෝගයේ ආශ්‍රිතව දැන ගැනීමත් සමගම මට විවිධ අයුරින් උදව් කරපු, උපකාර කරපු, මං වෙනුවෙන් විශාල සේවයක් කරපු, මට උදව් කරපු, ආශිර්වාද කරපු, නොනිදා සිටපු, මුළු රෑ පුරා අඬා හිටපු ඒ සියලු දෙනාටම මේ කුසල් නිතැතින්ම අනුමෝදන් වෙනවා. ඉතින් පින්වත්නි, තව විශාල පිරිසක් ඉන්නවා මේවට. මගේ පාසලේ මිතුරන්, මගේ විශ්වවිද්‍යාලයේ මිතුරන්, මගේ පශ්චාත් උපාධිය හදාරන කාලේ හිටපු මිතුරන්, ඒ වගේම මගේ දහසකුත් ශිෂ්‍යයන් සහ දෙමව්පියන්, ඒ වගේම මේ සමාජයේ විවිධ සමාජ සත්කාරවලට සම්බන්ධ වුණු මා හඳුනන විශාල පිරිසක් මට ආශිර්වාද කරා. ආගම් ભેදයකින්, ಜಾති ભેදයකින් තොරව. ඒ වගේම මම මෙතෙක් වැඩ කරලා තිබෙන මම වැඩ කරපු සන්ටෙල් සමාගම, ඩයලොග් සමාගම, බ්‍රයිට් ස්ටාර් සමාගම,
ඒ වගේ ලයිෆ් ඇකඩමි අධ්‍යාපන ආයතන, තවත් විවිධ අධ්‍යාපන ආයතන. මේ සියලු දෙනාගේ අනන්ත අප්‍රමාණ ආශිර්වාද මැද තමා මම අද මේ ධර්ම දේශනාව කරන්නේ. ඒ සියලු දෙනාට නිතැතින්ම පුණ්‍ය අනුමෝදනා වෙනවා. එසේනම් පින්වත්නි, මා ඔබට අද මාතෘකා කරගත්ත ගාථාව අපි හැමදෙනාම හොඳින් දන්න. අපි හැමදෙනාම ඉතා උතුම් ලෙස සලකන්නා වූ සුවිශේෂ ගාථා රත්නයක්. ඔබ දන්නවා, අප මහා බෝසතාණන් වහන්සේ සමතිස් පෙරුම්දම් පුරා පාරමී සම්පූර්ණ කිරීමෙන් අනතුරුව වෙසක් පුන් පොහොය දිනකේදී මහාමායා දේවියගේ කුසින් මේ ලොව එළිය දැක්කා. ඒ එළිය දැකපු උත්තරීතර මංගල්‍යයේ සිදුවුණු වෙලාවේදී උන්වහන්සේ සිංහනාදයෙන් මේ ලෝකයට ආමන්ත්‍රණය කරපු විදිය තමයි මේ ගාථාවෙන් එදා පිළිබිඹු කරේ කියන එක බෞද්ධ සාහිත්‍යය තුළ ඉතාම වර්ණවත් ලෙස විග්‍රහ කරලා තිබෙනවා. ඉතින් මේ ගාථා රත්නය අපේ ජීවිතයට අපි කොහොමද ගන්නෙ? තේරුම් ගන්නෙ කොහොමද? අපේ ජීවිතේ මේක බද්ධ කරගන්නේ කොහොමද? මේකේ අර්ථය මොකක්ද කියන එක පිළිබඳව යම් කිසි අවබෝධයක් ඔබට ලබා දෙන්නටයි මේ වෙලාවේ මම අද සූදානම් වන්නේ. පින්වත්නි, මේ ගාථා රත්නේ අර්ථකථනය මම තෙවදෑරුම් ආකාරයකට ඔබට අද පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ තෙවදෑරුම් ආකාරයේ බොහෝම සරල ඉඳලා දාර්ශනික ප්‍රවේශයක් දක්වා ගැඹුරු අර්ථයක් දක්වා අරන් යන්නට මම බලාපොරොත්තු වෙනවා. අපි පළවෙනි ප්‍රවේශයේ පිළිබඳව අපි චුට්ටක් මුලින්ම හඳුනා ගන්න බලමු. දැන් බලන්න, අපි හැමෝම දන්නා වූ අර්ථකථනය තමයි පින්වත්නි මේ අංක 1 විදිහට මම ඔබට සඳහන් කරන්නේ. චුට්ටක් හිතන්න බලන්න. මේ ලෝකයේ මනුෂ්‍යයන්ට අග්‍ර වූ, දෙවියන්ට අග්‍ර වූ, බ්‍රහ්මයන්ට අග්‍ර වූ තුන් ලෝකේම අග්‍රස්ථානයට පත් වුණු අපේ අමාමෑණී තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ කවුද කියන එක උන්වහන්සේගේ උප්පත්තියත් සමගම මේ මුළු ලෝකයටම, තුන් ලෝකෙටම උන්වහන්සේ හඬ නගා ප්‍රකාශ කරා. ඉතින් අපි සියලු දෙනාම අද වෙනකොට ඒ තථාගත අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනවන් පෑවත් උන්වහන්සේගේ මග අනුගමනය කරමින් උන්වහන්සේ විසින් ලෝකයට බිහි කළ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වණක් පිරිස අතරට පත්වීමට අපි සියලු දෙනාම වාග්යවන්ත වෙලා තිබෙනවා. ඒ නිසා පින්වත්නි, අපි සියලු දෙනාම බුද්ධ රත්නයෙන් සුරක්ෂිතයි, ධම්ම රත්නයෙන් සුරක්ෂිතයි, සංඝ රත්නයෙන් සුරක්ෂිතයි. ඒක ඊටාම සුළු පිරිසකට මේ ලෝකේ වාග්ය ලැබිලා තියෙනවා. ඒ නිසා පින්වත්නි, අපි සියලු දෙනාම අපට කොයිතරම් කරදර ජීවිතේ ඇති වුණත්, කොයිතරම් බාධක ජීවිතේ ඇති වුණත්, අපි සියලු දෙනාම හරිම වාසනාවන්තයි පින්වත්නි. අපේ ජීවිතවල වටිනාකම මිල කරන්න බෑ. එච්චර වටිනා පින්වත් පිරිසක් තමයි පින්වත්නි ඔබ සියලු දෙනාම, අපි සියලු දෙනාම. ඒක හිමි වෙලා තියෙන්නේ ලෝකයේ ජනගහණයෙන් ඉතාම සුළු පිරිසකට පමණයි. ඒ නිසා පින්වත්නි, ඔබේ ජීවිතයේ වටිනාකම තේරුම් ගන්න. ඔබ තුන් ලෝකයේම අග්‍ර වූ ශාස්ත්‍රඥ වහන්සේගේ
දූ දරුවන් බවට ඔබ පත් වෙලා ඉන්නවා, අපි පත් වෙලා ඉන්නවා. ඉතින් අපේ යුතුයකම තමයි ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අපේ ජීවිතයට එකතු කර ගැනීම. බලන්න උන්වහන්සේ ලෝකෙට හඳුන්ලා දුන්නේ කොහොමද? උන්වහන්සේ කවුද කියන එක. අග්ගෝ හමස්මි ලෝකස්ස, මම මේ ලෝකයේ අග්‍රස්ථානයට පත් වෙමි. ලෝකයේ තුන් ලෝකයේම අග්‍ර වෙන කෙනා තමයි මම. ජෙෂ්ඨෝ හමස්මින් ලෝකස්ස, මේ තුන් ලෝකයේම ජේෂ්ඨ වෙන කෙනා නම් තමයි මම. සෙට්ඨෝ හමස්මි ලෝකස්ස, මේ තුන් ලෝකයේම ශ්‍රේෂ්ඨ වෙන කෙනා නම් තමයි මම. අයමන්ති මාජාති නත්ති දානී පුනබ්බවෝති. මොකද්ද මේ කියු පින්වත්නි? අයමන්ති මාජාති, ආයමම මේ උප්පත්ති, නත්ති දානී පුනබ්බවෝ, නැවත නැවත මේ උප්පත්තියන් ඇති කරගන්න කෙනෙක් නොවෙමි කියලා උන්වහන්සේ කියනවා. බලන්න පින්වත්නි, නැවත නැවත මේ සසර ගෝර කටුක භයානක සංසාර සයුරේ නැවත නොයිපදෙන කෙනෙක් බවට පත්වෙමි කියලා අපේ අමාමෑණී තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෝසතාණන්ව මෙලෝ උපත ලද අවස්ථාවේදී ප්‍රකාශ කරපු බව අපේ බෞද්ධ සාහිත්‍යයේ ඉතාම සුන්දරව පැහැදිලි කරලා තිබෙනවා. පින්වත්නි, දැන් බලන්න මේ වගේ උතුම් පුද්ගලයෙක් අපේ ජීවිතය සුරක්ෂිත කරන්නට උවමනා බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය අපට හඳුන්වලා දුන්නා. උන්වහන්සේගේ ගුණ අනන්තයි, අප්‍රමාණයි. ඒ අනන්ත අප්‍රමාණ බුදු ගුණ පින්වත්නි අපේ ජීවිතවලට පිහිට වෙනවා. උන්වහන්සේ මේ බුද්ධත්වයට පත් වුණේ එදා දීපංකර පාදමූලයේදී අත්තටපත් නිවන අතහැරලා. ඇයි පින්වත්නි? සාරා සංඝ කල්පලක්ෂයක් පාරමී දම් පුරලා බුද්ධත්වයට පත් වුණේ. පින්වත්නි, තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෝසතාණන්ව මේ දැවැන්ත කර්තව්‍ය තමන්ගේ කරට ගත්තේ උන්වහන්සේ වෙනුවෙන් නෙවෙයි. පතල මහා කරුණාවෙන් අපි ගැන පිහිටවීම සඳහාමයි පින්වත්නි. මෙලෝකයේ සියලු සත්වයෝ වෙනුවෙන්ම තමයි උන්වහන්සේ සාරා සංඝ කල්ප ලක්ෂයක් පාරමී දම් පිරුවේ. බලන්න උන්වහන්සේගේ අසම සම ගුණය. ඒ අසම සම ගුණය නිසා උන්වහන්සේගේ ජීවිතය තුළ අප්‍රමාණ ගුණ ඇති වුණා. අප්‍රමාණ ඥාන සමුදායක් ඇති වුණා. උන්වහන්සේගේ සිත අප්‍රමාණ ප්‍රභාස්වර වුණා. උන්වහන්සේගේ වචනය, උන්වහන්සේගේ හැසිරීම අප්‍රමාණ ප්‍රභාස්වර වුණා. ඉතින් පින්වත්නි, අපි සියලු දෙනා කොයිතරම් භාග්‍යවන්තද? එවන් ලෝකයට පහළ වුණු ශ්‍රේෂ්ඨයන්න් වහන්සේ නමකගේ දූ දරුවන් බවට පත්වීමට ලැබීම. ඉතින් පින්වත්නි, මේ ජීවිතය තුළ මේ භාග්‍යය අපි කවදාවත් අහිමි කරගන්න ඕනේ. අපි කවදා හරි හැබැයි මැරිලා යනවා. මැරිලා යනකොට මේ භාග්‍යය අපි ප්‍රයෝජනෙට අරගත්තේ නැත්නම් පින්වත්නි මොකද වෙන්නේ? ඔබ හිතන්න බලන්න. ඔබට උප්පත්තියෙන් ඔබට විශාල ධනයක් ලැබෙනවා. මේ විශාල ධනය ලැබිච්ච ඔබ මේ විශාල ධනය පරිහරණය කරන්නේ නැහැ. ඔබ වෙන වැඩ කර ඉන්නවා. අන්තිමේදී වෙන්නේ මොකද්ද? මේ විශාල ධනය එහෙම්ම මිතුරු කරලා ඔබ මිය පරලෝ යනවා. ඔබට මේ විශාල ධනෙන් කිසිම වැඩක් නැහැ පින්වත්නි. අන්න ඒ වගේ වෙනවා. අපි උප්පත්තියෙන්ම බොහෝ අපි මෙතන මේ පිරිස. අපි උප්පත්තියෙන්ම බෞද්ධ. අපේ උප්පත්තියෙන්ම තුන් ලෝකයේ ශ්‍රේෂ්ඨයන්න් වහන්සේ අපගේ බුදු පියාණන් වහන්සේ බවට පත් වෙලා තිබෙනවා. අපේ ශාස්ත්‍රඥ වහන්සේ බවට පත් වෙලා තියෙනවා.
මුළු ජීවිත කාලයම අපි සියලු දෙනාගේම ශාස්ත්‍රඥ වහන්සේ බවට පත් වෙලා තියෙනවා. පිරිනවන් අපි මරණය සිදුවීමත් සමගම ඒ අවසාන අවමංගල්‍ය කටයුතු වලට උන්වහන්සේගේ පිහිට අපට ලැබෙනවා. මරණින් පසුත් උන්වහන්සේගේ පිහිට අපට ලැබෙනවා. හැබැයි පින්වත්නි, අපේ ජීවිතය තුළට ඒ දේ අපි එකතු කරගෙන තිබෙනවා. චුට්ටක් හිතන්න බලන්න. අපි කොයිතරම් දුරට අපි අඩුම තරමේ පන්සිල්වත් අපේ ජීවිතය තුළ රකින්නවද? උන්වහන්සේගේ කරුණා ගුණයෙන් බිඳක් අපේ ජීවිතය තුළ අපි එකතු කරගෙන තිබෙනවා. උන්වහන්සේගේ අසමසම මෛත්‍රී ගුණයෙන් බිඳක් අපේ ජීවිතයට එකතු කරගෙන තිබෙනවා. උන්වහන්සේගේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ගුණාංග වලින් කොටසක් අපේ ජීවිතයට අපි එකතු කරගෙන තිබෙනවා. පින්වත්නි, උන්වහන්සේගේ ඉවසීම ගුණයෙන් කොටසක් අපි එකතු කරගෙන තිබෙනවා. උන්වහන්සේගේ අත්හැරීමේ ගුණයෙන් කොටසක් අපි එකතු කරගෙන තිබෙනවා. උන්වහන්සේගේ සීල ගුණයෙන්, සමාධි ගුණයෙන්, ප්‍රඥා ගුණයෙන් කොටසක් අපි එකතු කරගෙන තිබෙනවා. උන්වහන්සේගේ දාන සීල භාවනා ගුණයෙන් කොටසක් අපි එකතු කරගෙන තිබෙනවා. උන්වහන්සේ පුරන ලද දානං සීලං ච නෙක්ඛම්ම පඤ්ඤා විරියන පංචමං කන්තිසත්ත මදිට්ඨාන මෙත්තුපෙක්ඛා තිමේ දස, මෙන්න මේ දස පාරමී වලින් සුළුයෙන් හරි කොටස් අපේ ජීවිතයට අපි එකතු කරගෙන තිබෙනවා. එහෙම නැත්නම් පින්වත්නි, තවදුරටත් ප්‍රමාද වෙන්න එපා. ඔබේ ජීවිතය තුළ මේ සත් ධර්මයෙන් පරිපූර්ණත්වයට පත් කරගන්න. ඔබට අසහාය ශාන්තියක්, සැනසීමක්, ආශිර්වාදයක් ඔබේ ජීවිතවලට ලැබෙනවා. මේක තමයි පින්වත්නි මේ ගාථාවේ අපට තේරුම් ගන්න පුළුවන්. හැමෝටම තේරුම් ගන්න පුළුවන් සුන්දර අදහස අපි අපේ ජීවිතයට අපි එකතු කරගනිමු. දැන් පින්වත්නි, අපි චුට්ටක් මේක ගවේෂණාත්මකව අපි පොඩ්ඩක් විග්‍රහ කරගනිමු. අපි ටිකක් ගැඹුරින් විග්‍රහ කරගනිමු. මේ විග්‍රහය ඉදිරි විග්‍රහයන් බොහෝ ප්‍රයෝජනවත් වෙන්නේ. මේ ජීවිතය තුළම පුළුවන් තරම් පාරමී ධර්මයන් පුරන්නට කැමැති ඇත්තන්ට, මේ ජීවිතය තුළදීම සීල සමාධි ප්‍රඥා පුරන්නට කැමැති ඇත්තන්ට, වෙරවීරිය දරන ඇත්තන්ට, ඒ වගේම තමයි සමත විදර්ශනා භාවනා වඩන ඒ වෙනුවෙන් වෙරවීරිය දරන ඇත්තන්ට තමයි මෙතනින් එහාට මේ ගාථාවේ අර්ථකථනයන් වඩා ප්‍රයෝජනවත් වෙන්නේ. අනිත් අයටත් ඔබේ නුවණ හැටියට ප්‍රයෝජනීය ගැනීමට කිසිම බාධාවක් නැහැ. ඉතින් පින්වත්නි, ඔබට මතක ඇති අපි දෙවෙනි අර්ථයට යමු. මම ඔබට කලින් පැහැදිලි කරලා දුන්නා. මීට අවුරුදු ගානකට කලින් ඔබට ප්‍රකාශ කරලා තියෙනවා. දැන් මේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ පිහිට කරගත්තේ උන්වහන්සේගේ බුද්ධිය කියන එක අපි හැමෝම හොඳට තේරුම් අරගෙන තිබෙනවා. මොකද උන්වහන්සේ මේ ලෝකයේ මොක්ෂය සොයාගෙන යන ගමනේදී විවිධ ශාස්ත්‍රඥ වහන්සේලා ළඟට ගිහිල්ලා ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගත්තා. නමුත් උන්වහන්සේ තේරුම් ගත්තා ඒකකින්වත් උන්වහන්සේ බලාපොරොත්තු වෙන එක ලැබෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ උන්වහන්සේ තනියම හොයන්න පටන් ගත්තා. ඒ තනියම හොයන්න පටන් ගත්තේ තමන්ගේ ස්ව බුද්ධිය පාවිච්චි කරලා, ස්ව ඥානය පාවිච්චි කරලා. ඒ අතර තමයි වෙසක් පුන් පොහොය දිනයකදී උන්වහන්සේ ඇසතු බෝමුල ආනාපාන සති භාවනාව කරමින් ඉන්න අවස්ථාවේදී මේ ලෝතුරා බුද්ධත්වයට උන්වහන්සේ පත් වුණේ. එහෙමනම් අන්තිම මොහොතේ උන්වහන්සේ පිට කරගත්තේ උන්වහන්සේගේ බුද්ධිය. එබැවින් අපි කතා කරලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ සරණ යන අපි හැමෝම අපට උන්වහන්සේගේ ධර්ම ගැඹුරින් තේරුම් ගැනීමට නම් අපි කළ යුත්තේ මොකක්ද? පින්වත්නි, අපිත් පටන් ගන්නට ඕන. අපේ හැඟීම්, අපේ විශ්වාසයන්, අපේ විවිධ මතිමතාන්තරයන්
පොඩ්ඩක් පසකට දමා අපට හිමි වෙලා තිබෙන මිනිස්යාටම පමණක් හිමි වෙලා තියෙන සුවිශේෂී සම්පතක් වෙන අපට හිමි වෙලා තියෙන බුද්ධිය නැමැති සුවිශේෂී ශක්තිය අපි පරිහරණයට ගන්නට ඕන. ඒ පරිහරණයට අරගෙන අපි තථාගත ධම අවබෝධ කර ගැනීම සඳහා අපි බුද්ධිය පිහිට කර ගන්නට ඕන. මෙන්න මේ බුද්ධිය පිහිට කර ගන්න ලබන අවස්ථාවේදී අපට මේ ධම තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධම ගැඹුර ක්‍රමානුකූලව අපට වැටහෙන්න පටන් ගන්නවා. පින්වත්නි, ඒ අනුව විග්‍රහ කරලා බලනකොට හඳුනා ගන්න බලන්න. මේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ කියලා තියෙන සුන්දර ගාථා රත්නය, මේ ගාථා රත්නයේ දෙසම අපි විමසිල්ලෙන් බලනකොට අපිට තේරුම් ගන්න පුළුවන්. බලන්න, උන්වහන්සේගේ සිත තුළ තිබුණු ධනාත්මක ආකල්පය. මෙන්න මේ ධනාත්මක ආකල්පය උන්වහන්සේ මිහිතලයට පියවර තබනවත් සමගම මේ ධනාත්මක ආකල්ප ටික හරියටම ස්ථාවර කරගත්තා. බලන්න පින්වත්නි, උන්වහන්සේ දා හිතුවා මම ලෝකයට අග්‍ර වෙමි, මම ලෝකයට ජේෂ්ඨ වෙමි, මම මේ ලෝකයට ශ්‍රේෂ්ඨ වෙමි, මගේ මේ අවසාන ජාතියයි. පින්වත්නි, මොකද්ද මේ කරේ? උන්වහන්සේ ජීවිතයට නිවැරදිවම අරමුණක් ඇති කරගත්තා. ඊ타ත්ම ධනාත්මක ආකල්පයක් උන්වහන්සේ තමන්ගේ ජීවිතයට එකතු කරගත්තා. එන්නේ ධනාත්මක සිතුවිල්ල තමයි එදා බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ ඉටු කරගත්තේ. හැබැයි ඒ වෙනුවෙන් කොච්චර අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා සියලු රාජ්‍ය සැප සම්පත් අත්හැරලා ඒ වෙනුවෙන් කටයුතු කළා. පින්වත්නි, දැන් අපේ ජීවිතේට පැත්ත හැරිලා බලන්න. ඔබ කොයිතරම් ධනාත්මකද? ඔබේ ජීවිතේට මොන වගේ දැක්මක් තිබෙනවද? ඇයි ඔබ ජීවත් වෙන්නේ? ඔබ ජීවත් වෙනවා කියලා මොනවද ඔබ කරන්නේ? කියන ප්‍රශ්න ටික පොඩ්ඩක් තමන් ස්වාධීනව හඳුනා විග්‍රහ කරගන්න බලන්න. ඔබේ ජීවිතයේ පින්වත්නි බොහොම සුළු, බොහොම පටු, බොහොම ලාමක උත්තර ටිකක් හම්බෙයි. ඔබ කියාවි මගේ දරුවෝ වෙනුවෙන් මම ජීවත් වෙනවා. මම මැරෙන්නේ නැති නිසා ජීවත් වෙනවා. අයියෝ මගේ ජීවිතයේ තියෙන ප්‍රශ්න ගොඩ මට කවුරුත් පිළිසරණක් වෙන්නේ නැහැ. ආර්ථික ප්‍රශ්නද, පෞල් ප්‍රශ්නද, සමාජ ප්‍රශ්නද, සෞඛ්‍ය ප්‍රශ්නද? පින්වත්නි, ඒ විතරක් නෙවෙයි, සමාජ ප්‍රශ්න, අර ගෙදර ප්‍රශ්න, මේ ගෙදර ප්‍රශ්න, වටපිටාවේ ප්‍රශ්න, රටේ ප්‍රශ්න, ලෝකේ ප්‍රශ්න. ඒ වගේම පසුතැවිල්ල. අරක තාම කරගන්න බැරි වුණා. තාම ගේ හදාගන්න බැරි වුණා. තාම දරුවෝ ටික හරියට හදාගන්න බැරි වුණා. තාම රැකියාව සුරක්ෂිත කරගන්න බැරි වුණා. පින්වත්නි, අපේ හිත පිරිලම තියෙන්නේ මොන වගේද? කළු පාට තාර වගේ ඍණාත්මක අසුභවාදී සිතුවිලි වලින්. පින්වත්නි, මේ සිතුවිලි වලින් අපේ හිත පිරීලා තියෙන තාක් කාලයක් කිසිම දවසක අපේ ජීවිතයට සතුට උදා වෙන්නේ නැහැ. කිසිම දවසක අපේ ජීවිතයට ආලෝකය උදා වෙන්නේ නැහැ. කිසිම දවසක අපේ ජීවිතේ ශ්‍රේෂ්ඨ වෙන්නේවත්, ජේෂ්ඨ වෙන්නේවත්, අග්‍ර වෙන්නේවත් නැහැ පින්වත්. ඒ නිසා තථාගත ධමයෙන් අපට තේරුම් ගන්න තියෙන දේ තමයි අද පටන් අපි අපේ සිත අපි ප්‍රභාස්වර කරගමු. අපි සුභවාදීව අපේ ජීවිතය පිළිබඳව අපි දකිමු. අපි අලුත් විදිහට අපේ ජීවිතය දෙස අපි බලමු. සුභවාදී දේවල් ගැන කතා කරන්න ගත්තාම අපි හිතන්නේ අයියෝ බෑ. මේ මගේ තියෙන ජීවන රටාවත් එක්ක ඕක බෑ. මට තියෙන ප්‍රශ්න එක්ක ඕක බෑ. මට තියෙන වගකීම් එක්ක ඕක බෑ. මට තියෙන රාජකාරිය එක්ක මට ඕක බෑ. මං ජීවත් වෙන පරිසරය අනේ ඕක බෑ. පින්වත්නි, ඔබේ වල ඔබමයි කපාගෙන තියෙන්නේ කියන එක තේරුම් ගන්න. තථාගත බුදු පියාණන් වහන්සේ ඉපදෙනකොටම අපට උගන්වපු දේ අපට තේරෙලා නැහැ හරියට.
ඒ නිසා පින්වත්නි අද පටන් අපි අපේ ජීවිතය ලෙස සුබවාදී බව බලමු. අපිට මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ. මේ හැම දෙයකටම හිත මුල් වෙන්නේ. ඒක උන්වහන්සේම අපිට කියලා තියෙනවා. මනෝ පුබ්බං ගමා ධම්මා මනෝ සිට්ඨා මනෝමය. එහෙමනම් පින්වත්නි අපි මෙන්න මේ තාර වගේ කළු පාට සිතුවිලි ගොඩාක් අපේ හිත තුළ තියාගෙන අපි කොච්චර බෝධි පූජා කරත් අපි කොච්චර උදේ ඉඳලා හවස වෙනකම් බුදුන් වැඳත් අපි කොච්චර සිල් රැක්කත් අපි කොච්චර ගාථා කිව්වත් කවි කිව්වත් භාවනා කරත් පින්වත්නි අපට තථාගත ධර්ම නිරාවරණය වෙන්නේ නැහැ. ඇයි? අපේ හිත අඳුරුයි. එහෙනම් පළවෙනි දේ තමයි ඔබේ ජීවිතය ගැන සුබවාදීව බලන්න ගන්න. හොඳ අරමුණු ඇති කරගන්න. හරියට අප බෝසතාණන් වහන්සේ මම ලෝකයට අග්‍ර වෙමි කියලා හිතුවේ. ඒ වගේ ඔබ හිතන්න. මම ලෝකයට අග්‍ර වෙමි. උන්වහන්සේ හිතුවේ මම ලෝකයට ශ්‍රේෂ්ඨ වෙමි කියලා. ඔබ හිතන්න ගන්න. මම ලෝකයට ශ්‍රේෂ්ඨ වෙමි. මම ලෝකයට ජේෂ්ඨ වෙමි කියලා සිද්ධාර්ථ කුමාරයා හිතුවා වගේ ඔබත් හිතන්න පටන් ගන්න. මම ලෝකයට ශ්‍රේෂ්ඨ වෙමි. මම නැවත උපදින්නේ නැහැ කියලා සිද්ධාර්ථ කුමාරයා හිතුවා වගේ අපි හිතන්න පටන් ගමු. මේ ගෝර කටුක භයානක සංසාර සයුර මේ ජීවිතේම මම අවසන් කර ගන්නවා කියලා හොඳ අදිෂ්ඨානයක් කරගන්න. හැබැයි පින්වත්නි, ඔය දේ කරන්ට අවංකවම ඔබේ හදවත ඔබේ හිත බයයි. ඔබට ඔය දේ අදිෂ්ඨාන කරන්න ගත්තාම ඔබ මොකද කරන්නේ? ඔබට ප්‍රශ්න ගොඩාක් එනවා. හැබැයි ඔබ ඔය ටික ප්‍රාර්ථනාවක් විදිහට නම් කරන්න කියයි. අදිෂ්ඨානයක් විදිහට කරන්න කවුරුත් ලෑස්ති වෙන්නේ නැහැ. ඒ අදිෂ්ඨානය තමන්ගේ ජීවිතේට එකතු කරගන්න කවුරුත් ලෑස්ති වෙන්නේ නැහැ. පින්වත්නි, එන්නේ ඒ හේතුව නිසා අපට තථාගත ශ්‍රී සත්‍ය මහත්ඵල මහානිසංස ගන්නට බැරි වෙලා තිබෙනවා. මේ බව අපි හැමෝම තේරුම් අරගෙන අපේ ජීවිතය වෙනස් කරගන්න. ඒ වෙනසත් සමගම අපි ධර්ම ගැඹුරින් විග්‍රහ කරගන්නකොට අපි තේරුම් ගන්නවා. දැන් මේ කවුද මේක කරේ? අප මහා බෝසතාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වඩපත් වෙන්නට ඉන්න කෙනා. එහෙනම් පින්වත්නි, දෙවන අර්ථකථනයේ විදිහට මම මේක අපි තේරුම් ගන්නවා එදා. ලෝකයට අග්‍ර වෙන්නේ කවුද? ඔන්න දැන් පොඩ්ඩක් අපි ගැඹුරු පැත්තකට යන්න. බෝසතාණන් වහන්සේට සිද්ධාර්ථ කුමාරයාට ලෝකයේ අග්‍ර වෙන්න පුළුවන් වුණේ ඇයි? උන්වහන්සේගේම බුද්ධිය ප්‍රයෝජන ගත නිසා. ඒ නිසා තමයි උන්වහන්සේට අපි කියන්නේ සම්මා සම්බුද්ධ ගුණයෙන් යුක්තයි කියන එක. අසම සම වූ ශ්‍රේෂ්ඨ වූ සම්මා සම්බුද්ධ ගුණයෙන් යුක්තයි කියන එක. එවනම් මේ සම්මා සම්බුද්ධ ගුණය අපේ ජීවිතේට අපි එකතු කරගෙන බලමු. ලෝකයේ මායя අපි දන්නවා හැමතැනම ඉන්නවා. මාර පරාජය කරන්න පුළුවන් කාටද? අපි සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වයට පත් වෙන විදිහට මෙලාවට මාර පරාජය කරා. කොහොමද මේ මාර පරාජය කරේ? පින්වත්නි, තමන්ගේ බුද්ධියෙන් සිත දියුණු කරගෙන ධර්ම අවබෝධය ලබාගෙන. ඉතින් මේකෙන් තේරෙන්නේ මොකක්ද? මේ හැම දෙයකටම මුල් වෙන්නේ අපේ ජීවිතයේ තිබෙන මේ උත්තරීතර වරප්‍රසාදයේ වන බුද්ධිය. පින්වත්නි, මේ ලෝකේ යම් කිසි ශ්‍රේෂ්ඨ වූ, ජේෂ්ඨ වූ, අග්‍ර වූ ශක්තියක් තිබෙනවා නම් ඒ තියෙන එකම ශක්තිය තමයි පින්වත්නි ඔබට අද ලැබිලා තියෙන මේ ඔබේ බුද්ධිය. මේ බුද්ධියෙන් තමයි මේ බුදුහාමුදුරු කියලාත් ඔබ තේරුම් ගන්න. මේ බුද්ධියෙන් තමයි මේ ශ්‍රී සද්ධර්මය කියලා ගත්ත ඔබ තේරුම් ගන්න. මේ බුද්ධියෙන් තමයි ඔබ තීරණය කරන්නේ මම දැන් අද සිල් රකින්නවා කියලා. අද මම භාවනා කරනවා කියලා තේරුම් ගන්න. හිතන්න ඔබේ මේ බුද්ධිය. ඔබට මේ බුද්ධිය තිබෙන්නේ නැත්නම් පින්වත්නි, ඔබට දහම ඇඟේ හැවිල්ලා හැප්පුණත්, නිර්වාණ සාන්තිය ඔබේ ඇඟේ හැවිල්ලා හැප්පුණත් පින්වත්නි ඔබට ඒක දැනෙන්නේ නැහැ. ඇයි? ඔබ අඥානයි. එහෙමනම් හොඳට තේරුම් ගන්න. පින්වත්නි, ඔබට හිමි වෙලා තියෙන මෙන්න මේ බුද්ධිය තමයි ලෝකයේ තියෙන අග්‍රම වස්තුව, ජේෂ්ඨතම වස්තුව, ශ්‍රේෂ්ඨතම වස්තුව. මෙන්න මේ ඔබේ බුද්ධියට තමයි පින්වත්නි පුළුවන් මේ ජීවිතයේ අවසාන ජාතිය බවට පත් කරගන්න. ඔබ මේ බුද්ධිය පිහිට කරගත්තා නම් පින්වත්නි, මේ විශ්වය තුල පවතිනා වූ රත්නත්‍රය, මේ ශ්‍රී සද්ධර්මයේ ස්වභාව ධර්මය, බුදුදහම පින්වත්නි ඔබට පිහිට වෙනවා. හැබැයි මේ බුද්ධිය ඔබ පිහිට කරගත්තේ නැත්නම් ඔබට පිහිට වෙන්නේ වෙන කවුරුත් නෙවෙයි. කට ඇරන් බලාගෙන ඉන්න මේ
මාරාති මාත මාරයාගේම පීඩ තමයි අපිට ලැබෙන්නේ. ඒ නිසා අපි මේ ගාථාවෙන් දෙවන අර්ථයේ විදිහට අපි තේරුම් ගත යුතු දේ තමයි. ලෝකයේ අග්‍රඵලයක් තිබෙනවා නම් අග්‍ර දෙයක් තියෙනවා නම් ඒ මගේ බුද්ධියයි. ලෝකයේ ජේෂ්ඨ දෙයක් තියෙනවා නම් මේ මගේ බුද්ධියයි. ශ්‍රේෂ්ඨ යමක් මේ ලෝකයේ තියෙනවා නම් ශ්‍රේෂ්ඨම යමක් ලෝකයේ තියෙනවා නම් ඒ මගේ බුද්ධියයි. මේ ජාතිය සංසාර ගෝර කටුක භයානක සංසාර සයුරෙන් එගොඩ වෙන්නට මට පිහිට වෙන්න යම් කිසි දෙයක් තියෙනවා නම් ඒ තියෙන්නේ ඔබට මේ ඔබේ බුද්ධියමයි. ඒ නිසා බුද්ධිය සරණ යමි. බුද්ධිය සරණ ගිය දාඩ පින්වත්නි තථාගත අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අපට දේශනා කරන ලද සුවාසෝ ධර්මස්කන්ධයේ පින්වත්නි අපට අපේ බුද්ධියට ගලාගෙන ඉන්න පටන් ගන්නවා. අවබෝධ වෙන්න පටන් ගන්නවා. පින්වත්නි සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මහත්ඵල මහානිසංස ඈතක නෙවෙයි ඔබ ළඟ ඔබ කරාගෙන එනවා. හැබැයි මේ දහම් රසය මේ දහම් රහස ඔබ හඳුනාගත්තේ නැත්නම් ඔබට නිවන කියන එක බොහෝ ඈතයි බොහෝ දුරයි. පින්වත්නි මේ ගාථාවෙන් අපිට දෙවනු ඉගෙන ගන්න තියෙන දේ. දැන් අපි තව චුට්ටක් ගැඹුරකට යමු. අපි කොහොමද මේක තුන්වෙනි අවස්ථාවේදී මේක තේරුම් ගන්නේ? මේ තුන්වෙනි අවස්ථාවෙන් තේරුම් ගැනීම පින්වත්නි හරි සුවිශේෂයි. මම ඔබට දැන් අවුරුදු 2ක් 3ක් තිස්සේ ප්‍රකාශ කර සිටිනවා. අඛණ්ඩව මම ප්‍රකාශ කරනවා. නැවතත් මම ප්‍රකාශ කරනවා. පින්වත්නි මේ මමත්වයේ කියන එක සම්බන්ධව මේ මගේ කියන මිත්‍යා දෘෂ්ටිකත්වයේ පිළිබඳව පින්වත්නි මේ වෙනකොට මම හිතනවා මෙතන ඉන්න විශාල පිරිසක් ඔබට හැකියාව ලැබිලා තියෙනවා. කාය කර්ම, මනෝ කර්ම සහ මමත්වයේ ක්‍රියාවන් කියන මේ කොටස් තුන බොහෝ නිවැරදිව හඳුනා ගන්න. බොහෝ නිවැරදිව හඳුනා ගැනීම හැකියාව මෙතන ඉන්න විශාල පිරිසකට තේරුම් ගන්න ඇවිල්ලා තියෙනවා. මෙන්න මේක හිතේ ක්‍රියාවක්. මෙන්න මේක කයේ ක්‍රියාවක්. මේ ක්‍රියාව නම් හිතේ ක්‍රියාවකුත් නෙවෙයි. කයේ ක්‍රියාවකුත් නෙවෙයි. මමත්වයේ විසින් සිදු කරන ක්‍රියාවක් කියන එක අපිට හඳුනා ගන්න ලැබ අවස්ථාවක් ලැබිලා තියෙනවා. දැන් පින්වත්නි මේක අපි කාලයක් තිස්සේ මේ මමත්වයේ කියන එක හඳුනා ගැනීමට අපි විරවීරිය දරන නිසා මේ මමත්වයේ හරහා අපේ ජීවිතවලට ජීවිතයේ විශාල වශයෙන් වෙනස් වෙන පටන් ගන්නවා. පින්වත්නි අද වෙනකොට මේ මමත්වයේ පිළිබඳව ඊටාම ශ්‍රේෂ්ඨ වූ දහම් කරුණු රාශියක් මට තිබෙනවා ඔබ සමග බෙදා ගන්න. මම ඉදිරියේදී ඔබ සමග බෙදා ගන්න. පින්වත්නි අපේ මේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම මමත්වයේ විසින් තමයි පින්වත්නි හසුරුවන්නේ. මමත්වයේ විසින් හසුරුවන්නේ. පින්වත්නි සරලවම කිව්වොත් එහෙම ඔබේ ජීවිතය බ්ලැක්මේල් කරලා තියෙනවා. මට ඒක සිංහල වචන දන්නේ නැහැ. ඔබේ ජීවිතය ඔබට අහිමි කරලා වෙන කෙනෙක් ඒ කෙනාට වමනා දේ ඔබ හරහා කරගන්නවා. ඒ කවුරුත් නෙවෙයි පින්වත්නි. මමත්වයේ යනු මමත්වයේ වනාහි මාරාති මාර මේ මාරයාගේ ඔබ තුල පවතින ප්‍රතිරූපය මාරයා ඔබට ආරූඪ වෙලා ආවේශ වෙලා ඉන්න ආකාරය තමයි පින්වත්නි මේ මමත්වය කියන්නේ. මේ මමත්වය ඔබේ ජීවිතේ අස්සක් මුල්ලක් නෑර පිළිකාවක්සේ අද වෙනකොට මේ මමත්වය අපේ ජීවිතය තුළ රිංගලා තියෙනවා. අපි කිසි කෙනෙකුට මේ මමත්වයෙන් තොරව
කිසිම වැඩක් කරන්න බැරි වෙලා තිබෙනවා. පින්වත්නි, වැසිකිලි කැසිකිලි පවා අපි යන්නේ මේ මමත්වයට අනුව. මේ මමත්වය කියන එක මොකක්ද කියන එක මා කලින් ඔබට අනන්ත අප්‍රමාණ කියලා තියෙනවා. නමුත් මේ ධර්මදේශනාවේ පළමුවෙන් අහන අයට මේ මමත්වය කියන්නේ මොකක්ද කියන එක හඳුනා ගැනීමට පුංචි උදාහරණයක් එකක් මම කියලා දෙන්නම්. දැන් බලන්න පින්වත්නි, අපට උවමනයි අපේ ජීවිතයට ආහාර. කාටද ආහාර ඕන? ආහාර කියන එක උවමනා වෙන්නේ අපේ ශරීරයට. මොකද මේ ශරීරයට උවමන පෝෂණය අපි විද්‍යාත්මකව විවිධ නම් වලින් කියනවා. යකඩ කියලා කියයි, ප්‍රෝටීන් කියලා කියයි, කැල්සියම් කියලා කියයි, විවිධ නම් වලින් කියන මේ පෝෂණ ජාති අපිට ලැබෙන්නේ කොහෙන්ද? අපි ගන්නා වූ ආහාර වලින්. මේ අපි ගන්නා වූ සියලුම මේ කටින් දාන විවිධ වර්ගයේ ආහාර වලට අපි කියනවා බුද්ධ දේශනාව අනුව කබලින්ක ආහාර කියලා. මේ ආහාර අපිට ආහාර පාන කැම බීම ලෙස අපට වර්ග දෙකකින් අපි ගන්නවා. මේ කැම ඇත්තටම වෙන්නේ කාටද? මේ ශරීරයට. හැබැයි පින්වත්නි, අපි කැම වේලක් සකස් කරද්දී අපි කැම වේල සකස් කරන්නේ ශරීරයට ඕන විදිහටද? තමන්ගේ රුචි අරුචිකම් අනුවද? මට ඕන රසට ඕනයි, උණුවට ඕන, පිරිසිදු ඕන, රසනහර පිනවගෙන යන විදිහට ඕන, මිරිස් රසට ඕන, කිරි රසට ඕන, වර්ණවත් ඕන. පින්වත්නි, මගේ තියෙන රුචි අරුචිකම් වලට තමයි මේ කැම වේල අපි සකස් කරගන්නේ. ඒ අනුව තමන් කන්න කැමති જાති, අකමැති જાති අනුව තමයි මේ කැම වේල ඔබ සකස් කරගන්නේ. බොරුද කියන්නේ? හොඳට විස්තර කරලා බලන්න. දැන් පින්වත්නි බලන්න, ඇත්තටම ආහාර වන ශරීරයට. නමුත් ඔබ මේ ආහාර පිසින්නේ ශරීරයට ඕන විදිහටද? ඔබේ රුචි අරුචිකම්. ඒ නිසා ඔබේ ආහාර වේල බොහෝ දුෂ්කර වෙලා තිබෙනවා. බොහෝ සංකීර්ණ වෙලා තිබෙනවා. ඒ සංකීර්ණුනේ ඇයි? ඔබ තුළ තිබෙන මමත්වය නිසා. දැන් ඔබ මොකද කරන්නේ? ශරීරයට ආහාර වේලක් ඕන. මෙන්න මේ જાති තමයි ශරීරයට ඕන නැහැ. හැබැයි අපි ඒව කන්න කැමති වෙන්නේ නැහැ. බෑ, ඒක කටින් පල්ලෙහාට දාගන්න බෑ අපට. ඇයි? අර තමන්ගේ රුචි අරුචිකම් ඇවිල්ලා කියනවා ඒ ඕක උඹ කැමති ගන්න නෙවෙයි, ප්‍රතික්ෂේප කරපන්. ඕක උඹ කැමති එකක් දැන් ගනි. එතකොට තමයි මේ කට ඇරෙන්නේ. කෙල කඩට උර එන්නේ. රසනහර පිනෙන්නේ. බලන්න පින්වත්නි. මේ දේ කරන්නේ කවුද? මේ දේ කරන කෙනා තමයි පින්වත්නි මෙන්න මේ මමත්වය කියලා කියන්නේ. අපි තව සරල උදාහරණයක් ගමු. අපිට ඇඳුමක් ඕන. කාටද ඇත්තටම ඇඳුමක් ඕන? අපිට ඇඳුමක් ඕන අපේ ශරීරයට. හැබැයි පින්වත්නි, අපි හිතමු බලන්න, අපි රෙදි කඩේකට යනවා, සාප්පු සංකීර්ණයකට යනවා ඇඳුමක් තෝරගන්න. පින්වත්නි, ඇඳුම් තෝරලා උදේ ඉඳලා හවස වෙනකම් ඒත් Tamanට ගැලපෙන ඇඳුමක් හොයාගන්න බෑ. හවස එනවා බොහොම වෙහෙසටපත් වෙලා. වැඩක් නැහැ. මට ඕන ඇඳුම් එතන නැහැ කියලා. පින්වත්නි, මේ මුලාවට ඔබව පත් කරේ කවුද? මේ අපහසුතාවයට ඔබව පත් කරේ කවුද? මේ තරම් ඔබේ ජීවිතය සංකීර්ණ කරේ කවුද? පින්වත්නි, ඒ සංකීර්ණ කරපු කෙනාට තමයි අපි කියන්නේ මමත්වය කියලා. පින්වත්නි, අපට ඕන නිවසක් ඕනේ. අපේ මේ ශරීරේ පවත්වාගෙන ගැනීම සඳහා. අපට උවමනයි මේ ශරීරයට විවේකයක් ගන්න ඕන. ශරීරයට අන ආහාර පාන ටික අපට සදා සකස් කර ගන්නට ඕන. මේ ශරීරය තියලා තියන්නට ඕන. මේ ශරීරය අවුවෙන් වැස්සෙන් පරිස්සම් කර ගන්නට ඕන. හැබැයි අද අපට නිවසක් හදාන්න නම් ලක්ෂ ගණන් කෝටි ගණන් අපට ඕන වෙනවා. අපිට නිකන් ගෙවල් හදන්න බෑ දැන්. අපි ඒ නිසා ණය වෙනවා.
ජීවිත කාලෙම අපි ණය ගෙවනවා. අපේ ජීවිත සියල්ලම අසහාය ලෙස සංකීර්ණ වෙලා තිබෙනවා. ඇයි පින්වත්නි ඔච්චර සංකීර්ණ වුනේ? කවුද අපේ ජීවිත ඔච්චර සංකීර්ණ කරේ? බලන්න ගයක් හදන්න ගත්තාම. ගෙදර වර්ණයද, ඩිසයින් එකද, කොයි තරම් දේවල් අපි හිතනවද? හැබැයි අපට අමතකයි ගයක් අපට ඕනේ. ඔය තරම් අපේ ජීවිතේ සංකීර්ණ කරේ කවුද? අපේ ජීවිතය ඔය තරම් බරපතල කරේ කවුද? පින්වත්නි ආන්ගේ සංකීර්ණ කරපු කෙනාට තමයි අපි කියන්නේ මමත්වය කියලා. පින්වත්නි රැකියාවක් ගන්න. අපිට රැකියාවක් ඕනේ. අපිට මේ ශරීරය නඩත්තු කරන්න. අපිට ආහාර පාන අපිට මිලදී ගන්න ඕන වෙනවා. අපිට ලෙඩක් වුණාම බෙහෙත් ටිකක් ගන්න සල්ලි ටිකක් අපිට ඕන වෙලා තියෙනවා. අපිට ඇඳුමක් පැළඳුමක් ගන්නට සල්ලි ටිකක් අපිට ඕන වෙලා තිබෙනවා. අපිට තව කෙනෙකුට දරුවන්ට දෙමව්පියන්ට ඥාතීන්ට හිතවතුන්ට උදව් උපකාරයක් කරන්න අපිට සල්ලි ටිකක් ඕන වෙලා තියෙනවා. අපිට පිනක් දහමක් කරගන්න සල්ලි ටිකක් ඕන වෙලා තියෙනවා. අපි ඒ වෙනුවෙන් අපි රැකියාවක් කරනවා. හැබැයි අද අපි රැකියාව කරන්නේ ඇයි? පින්වත්නි අද අපි රැකියාව කොයි තරම් සංකීර්ණ කරගෙන තිබෙනවද? ඇයි අපි මේ තරම් සංකීර්ණ කරන් තියෙන්නේ? පින්වත්නි ඒ සංකීර්ණ කරේ කවුද? වෙන කවුරුවත්ම නෙමෙයි පින්වත්නි. ඔබ තුල සිටින මමත්වය. පින්වත්නි මේ සරල උදාහරණ කීපයක් මම කිව්වේ. ඒ නිසා බලන්න. අග්ගෝ හමස්මි ලෝකස්ස මම ලෝකයට අග්‍ර වෙමි. මම ලෝකයට අග්‍ර වෙමි. දැන් මේ මම කියලා කියන්නේ කවුද? මම නෙවෙයිද? මේ මගේ කියලා කියන මේ මම නෙවෙයිද? මම කියන මිත්‍යා දෘෂ්ටිකත්වයේ නෙවෙයිද? ඔබේ ජීවිතයට අග්‍ර වෙලා තිබෙන්නේ අද. ගැඹුරු අවස්ථාවක්. ගැඹුරු විචාරයක්. පුළුවන් නම් ඔබ තේරුම් ගන්න බලන්න. මේ රහස ඔබ තේරුම් ගත්තොත් ඔබේ ජීවිතයට සැනසෙල්ල අත ළඟ නෙවෙයි දැන් ඔබේ ජීවිතයට සැනසෙල්ල ලැබෙනවා. මේ මමත්වයේ නෙවෙයිද ඔබේ ජීවිතයේ අග්‍ර වෙලා තියෙන්නේ. ඔබ ඕනෑම තීරණයක් ගන්න නම් අවසානයේදී මේ මමත්වයකට ඇප්‍රූවල් එක දෙන්නට ඕන. මමත්වය තමයි ඔබේ ජීවිතයේ පළවෙනිය. මමත්වය ඇප්‍රූව් කරන්නේ නැතුව ඔබට කිසි දෙයක් කරන්න බෑ. ජෙස්ටෝ හමස්මි ලෝකස්ස මම ලෝකයට ජේෂ්ඨ වෙමි. පින්වත්නි මේ මමත්වයට ආයුෂ කොච්චරද? ජේෂ්ඨයි. මෙයාට අනන්ත ප්‍රමාණ සසර ඉපදී මෙරි නැවත ඉපදී මෙරි ඇවිල්ලා මෙයාගේ ආයුෂ කල්ප කෝටි සතසහස්සීයාවක්ටත් වඩා වැඩි. බොහෝම ජේෂ්ඨයි. මෙයාට හොරෙන් කිසි දෙයක් ඔබට කරන්න බෑ. පින්වත්නි මේ මමත්වය තමයි අද ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ. එයාට හොරෙන් කිසි දෙයක් කරන්න බෑ. ශ්‍රේෂ්ඨෝ හමස්මි ලෝකස්ස මම ලෝකයට ශ්‍රේෂ්ඨ වෙමි. පින්වත්නි බලන්නකෝ මේ මමත්වය කියන එක. හැම වෙලේම මේ ඔබ මොන જાති කරත් ඔබට හැම වෙලේම ඒ දේ ඔබට අනුව තමයි ඔබ කැමති විදිහට තමයි වෙන්නට ඕන. ඇයි ඔබ හිතන්නේ මොකක්ද? මම කැමති දේ තමයි ශ්‍රේෂ්ඨ. මම තමයි ශ්‍රේෂ්ඨ. ඒ නිසා ඔබ මම මේක මේ සරල විග්‍රහයක් විදිහට කියන්නේ. ඔබ කාලය වැඩි වෙලාවක් මටම ගන්න බෑ. තරමක් වෙහෙසයි. ඒ නිසා මම කෙටි කරලා කියන ඔබට පොඩ්ඩක් පවුරු ගහලා දෙනවා තේරුම් ගන්න බලන්න. මේ ලෝකේ අග්‍ර කවුද? මමත්වය. මේ ලෝකයේ ජේෂ්ඨ කවුද? මමත්වය. මේ ලෝකයේ ශ්‍රේෂ්ඨ කවුද? මමත්වය. මේක හරියට හඳුනා ගන්න. මේ මමත්වය තියාගෙන පින්වත්නි අපි කොයි තරම් කුසල් කරත් අපට මහත්ඵල මහානිසංස ගන්නට බැරි වෙනවා.
අපි ජීවත් වෙන අවුරුදු 80ක් කියලා හිතමු. මේ අවුරුදු 80ම අපි මමත්වයට එරෙහිව වැඩ කරන්නේ නැතුව අපි විවිධ කුසල කර්ම කරනවා. පුණ්‍ය කර්ම කරනවා, පින් කරනවා. පින් කරාට පින්වත්නි අඩුම තරමේ අපට සෝවහන්වත් වෙන්න බෑ. හැබැයි ඔබේ මේ මමත්වයට එරෙහිව වැඩ කරන්න පටන් ගන්න. ඔබට මහත්ඵල මහානිසංස ඔබ කරා පැමිණේ. එහෙමනම් පින්වත්නි මෙන්න මේ මමත්වයේ ඔබේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම බිලි අරන් තියෙන. ඔබේ ජීවිතයේ ගිලගෙන තියෙන. ඔබට ඔබේ ජීවිතය අහිමි කරලා තිබෙන. ඔබට ඔබේ සතුට අහිමි කරලා තිබෙන. ඔබට ඔබේ නිදහස අහිමි කරලා තිබෙන. ඔබට ඔබේ සුවය අහිමි කරලා තිබෙන. මෙන්න මේ මමත්වය ඔබ නිවැරදිව හඳුනාගත්ත වෙලාවට ඔබට පුළුවන් වෙනවා. අයමන්ති මා ජාති ආය මේ මම කියන කෙනා අනුව උපදින්නා වූ ජාති. මෙතෙන්ද ජාති කියන්නේ මොකද්ද? සිතුවිලි. සිතුවිල්ලක් කියන්නේ එක ජාතියක්. ආය මේ සිතුවිලි උපදින්න දෙන්නේ නැහැ. මේ මමත්වයේ මූලික කරගෙන මගේ ජීවිතය තුළ සිතුවිලි මං ආය උපදින්න දෙන්නේ නැහැ. අයමන්ති මා ජාති නත්ති දානේ පුනබ්බව මේ පුන නැවත මේ භවයේ ගැන මම ඔබට වෙනම පැයක විතර ධර්ම දේශනාවක් කරලා තියෙනවා. මෙන්න මේ භවයේ පින්වත්නි මේ භවය තුළදී මමත්වයෙන් මූලික වූ සිතුවිලි ආය මම උපදින්න දෙන්නේ නැහැ. මම හැම සිතුවිල්ලක්ම මගේ උපදිනවා. ඒ උපදින්නේ සිතුවිලි සියල්ලම ප්‍රභාස්වරයි. ඒ සියලුම සිතුවිලි වල පරාර්ථකාමීත්වය තිබෙනවා. ඒ සියලුම සිතුවිලි වල ලෝකානුකම්පාව තිබෙනවා. ඒ සියලුම සිතුවිලි වල මහා කරුණාව තිබෙනවා. ඒ සියලුම සිතුවිලි විරාගිකයි, වීත ද්වේෂයි, වීත මෝහයි. මගේ මමත්වයට මම නැවත වතාවක් මගේ ජීවිතය තුළ සිතුවිලි උපදින්න ඉඩ දෙන්නේ නැහැ. එන්න ඒ දේ පින්වත්නි ඔබ දැන් කරන්න. ඔබ දැන් කරපු දාට ඊළඟ මොහොත වෙනකොට දැන්ම ඔබට රහත් ඵලය ඔබ ළඟ නියතයි. හැබැයි පින්වත්නි මේ කාර්යය හොඳට බුද්ධිමත්ව තේරුම් අරගෙන නුවණින් නිවැරදිව තේරුම් අරගෙන කරන්නට ඕන. මේක කරන්න යන්නේ සුළු වෙලාවක් වුණාට මේක තේරුම් ගැනීමට පින්වත්නි සමහර විට සමහර ඇත්තන්ට ආත්ම ගානක් යනවා. ජාති ගානක් යනවා. සමහර ඇත්තන්ට මේ කියන පමණින් තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ සියල්ලම තීරණය වෙන්නේ ඔබ අද මේ ධර්ම මාර්ගයේ ඉන්න තැන. ඔබට මේ කියන දේ තේරුනේ නැත්තම් සංවේදී වුණේ නැත්තම් ඔබ කරන්නට මොකක්ද? මේ ධර්මයේ විවේචනය කරන එක නෙවෙයි. මේ ධර්මයේ මට තේරෙන්නේ නැහැ කියලා ප්‍රතික්ෂේප කිරීම නෙවෙයි. මේ ධර්මයේ මට ගැලපෙන්නේ නැහැ කියලා ප්‍රතික්ෂේප කිරීම නෙවෙයි පින්වත්නි. ඔබ ආපස්සට යන්න. ඔබට තේරෙන්නේ නැත්තේ වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි. ඔබේ කුසල ශක්තිය ප්‍රමාණවත් නැති නිසා. පින්වත්නි, කුසල් වඩන්න පටන් ගන්න. ඔබට තේරෙන විදිහට කුසල් වඩන්න පටන් ගන්න. ඔබ තේරෙන විදිහට දාන සීල භාවනා කරන්න පටන් ගන්න. ඔබට තේරෙන විදිහට බුදුන් වඳින්න පටන් ගන්න. ඔබට තේරෙන විදිහට ඔබ සිල් රකින්න පටන් ගන්න. ඔබට තේරෙන විදිහට මිනිසුන්ට උදව් කරන්න පටන් ගන්න. පින්වත්නි, ඔබේ කුසල ශක්තිය ක්‍රමානුකූලව වැඩි වේවි. ඒ වැඩි වුණ දවසට ඔබට තේරෙවි මේ දේශනා කරපු ධර්මයේ ඒ ගැඹුරු ප්‍රණීත වූ අර්ථය. ඒ නිසා පින්වත්නි, මම ඔබට මේ මොහොතේ අද බිනරපොන් පොහොය දිනේ ඔබට ප්‍රකාශ කරේ ඊටාම වටිනා ශ්‍රේෂ්ඨ ධර්ම දේශනාවක්. මේ ධර්ම දේශනාවේ කොටස් ඔබ ඉන්න තැන අනුව ඔබේ කුසල ශක්තිය අනුව සියලු දෙනාටම ගැලපෙන විදිහට මේ ධර්ම දේශනාව දේශනා කරන්නට මම අදිෂ්ඨාන කරගත්තා. ඒ නිසා මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ ඊටාම කාරුණිකව. ඔබට තේරුනේ යම් කොටසක් ඇත්නම් ඒ තේරුණ ටික විතරක් ගන්න. නොතේරුණ ටික පස්සේ තේරුම් ගනිමු. හැබැයි ධර්මය විවේචනය කිරීමෙන් ප්‍රතික්ෂේප කිරීමෙන් පිරිහෙන්නේ ඔබමයි. මතක තියාගත යුතු දේ තමයි ධර්මයේ විවේචනය කිරීම ප්‍රතික්ෂේප කිරීම මායාවේ රාජකාරියක් මිසක්
බුද්ධ රත්නයේ සරණ ගිය, ධම්ම රත්නයේ සරණ ගිය, සංඝ රත්නයේ සරණ ගිය බුද්ධිමත් ආර්ය මහා ශ්‍රාවක සංඝයා වහන්සේගේ ආර්යයන් වහන්සේගේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ගේ මාර්ගය නෙවෙයි. හැබැයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ගේ මාර්ගය තමයි නොතේරුණු ධර්මය විවේචනය කරනවා වෙනුවට ඒ අය උත්සාහ කරනවා ඒ දේ විමර්ශනය කරලා අවබෝධ කරගන්න. විමර්ශනය කරලා අවබෝධ කරගන්න. ඒ නිසා ඔබටත් මං කාරුණිකව කියන්නේ නොතේරුණු දහම් කරුණක් තිබෙනවා නම් එය විමර්ශනය කරලා විභාග කරලා බුදුරජාණන් වහන්සේ කියනවා. උන්වහන්සේ ලස්සනට දේශනා කළා තියෙනවා. මේ ධර්මයක් අපට යම් කිසි දහම් කරුණක් තේරුණා නම් ඒ දහම් කරුණ අපට අපි ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානිකම්ම මේ දහම් කරුණ අපට තේරුන්නේ නැත්නම් ආචික්කනා දේශනා මේ දේශනා කරපු ධර්මයේ පඤ්ඤපනා ප්‍රඥාවෙන් අහන්න පට්ඨපනා හොඳට ධාරණය කරගන්න පඤ්ඤපනා පට්ඨපනා විවරණා හොඳට මේක අවුස් බලන්න විභජනා විභාග කර බලන්න ඒක තමයි පින්වත්නි උතුම්ම කාර්යය වෙන්නේ. ඒ දේ ඔබ කරොත් ඔබේ ආර්ය මාර්ගයේ ඔබටම හමු වේවි. ඔබේ ජීවිතේ යහපත් වේවි, සුන්දර වේවි, ප්‍රභාස්වර වේවි, දැහැමි වේවි. ආර්යයන් වහන්සේ නමක් බවට පත් වේවි. ඔබ මගපලලාභීපත් බවට පත් වේවි. අවසානයේ ඔබට බොහොම සැහැල්ලුවෙන් සැනසීමේ ඔබේ මේ සංසාර ගමන ඔබට අවසන් කරන්න හැකියාව ලැබේවි. එසේනම් මේ ධර්ම ශ්‍රවණය කළ පින හේතු බලයෙන් ධර්ම දේශනා කර පින හේතු බලයෙන් අපි සියලු දෙනාටම මේ ධම් පණිවිඩයේ බලයෙන් අපට යම් කිසි මේ ශක්තිය බලයෙන් මේ කුසලයේ බලයෙන් අපි සියලු දෙනාටම එකම ධම් මණ්ඩලයකදී එකම බුදු පෙරහැරකදී අපි බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනාවන් ඉටු කර ගැනීමෙන් අනතුරුව බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා විසින් දේශනා කරන ලද අනුදැනුවදාළ උන්වහන්සේලා විසින් නිවේසනසී වදාළෝ ඒ උතුම් වූ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් යන සතර මඟ සතර ඵල වලට පැමිණීමෙන් අනුතුරුව බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා විසින් නිවේසනසී වදාළ උත්තර නිවේසනසී වදාළ ඒ උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසීමට අපි මේ ධර්ම දේශනා කළ පිණත් ධර්ම ශ්‍රවණය කළ පිණත් අපි සියලු දෙනාටම හේතු වේවායි වාසනාව වේවායි සිතා ආදර ගෞරවයෙන් සාදර භක්තියෙන් මේ පින් අනුමෝදන් විය යුත්තේමය. ඔබ සැමට තෙරුවන් සරණයි.